ආයිබෝන් දුවේ පුතේ අද අපි මේ වීඩියෝ තුලින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ දයාසේන ගුණසිංහ විසින් රචනා කරන ලද කපිතාන්ගේ පුත්තු කෙටි කතාව පිළිබඳව මගේ විචාරාත්මක අදහස සමාජගත කිරීම තමයි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මේ කෙටි කතාව සඳහා මාගේ විචාරාත්මක අදහස සමාජගත කළ යුතුයි කියලා මම හිතුවේ සමාජ මාධ්‍යවල සැරිසරන මේ කෙටි කතාව ආරම්භය වන විචාරාත්මක මතවාද සම්බන්ධයෙන් මගේ තියෙන අදහසුත් යම් ප්‍රමාණයකින් එකතු කිරීමට අවශ්‍ය නිසා. කපිතාන්ගේ පුත්තු කෙටි කතාවේ කතානායකයා කපිතාන් ජයවීර. එතකොට මේ කපිතාන් ජයවීර කැරලි කණ්ඩායමක් මර්ධනය කරන්න යන අවස්ථාවකදී ගම්මානයක් වටලාගෙන කඳවුරු බැඳගෙන සිටිනවා. එහිදී ඔහුටම මුහුණ පාන්නට සිද්ධ වෙන සිදුවීම් සමුදායක් තමයි මේ කෙටි කතාවේ අනුභූතිය විදිහට කෙටි කතා කරුවා ඉදිරිපත් කරන්නේ. එතකොට දැන් මේ කෙටි කතාවේ මූලික වෙච්ච හිමතත මේ කෙටි කතාවෙන් සාකච්ඡා කරන අනුභූතිය පාඨකයාට අවබෝධ කරගන්න යම්කිසි විචාරාත්මක මතවාදයක් අදහසක් ඉදිරිපත් කරනකොට නිර්මාණකරුවා ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වන කාරණාව කුමක්ද කියන එක පිළිබඳව යම්කිසි ගැඹුරු කියවීමක් නියැලෙන්න සිද්ධ වෙනවා. මම කපිතාන්ගේ පුත්තු කෙටි කතාව දකින්නේ යුද විරෝධී සාහිත්‍ය නිර්මාණයක් විදිහට. අපි දන්නවා පළවෙනි ලෝක යුද්ධය, දෙවන ලෝක යුද්ධය අවසන් වෙලා මේ මොහොත වෙනකොටත් මුළු ලෝකේ පුරාම යුද්ධයේ ගිනිදැල් ඇවිලමින් පවතින වෙලාවකදී නිර්මාණකරුවන් සාහිත්‍යවේදීන් කලාකරුවන් සමහර වෙලාවට ඒ මනුෂ්‍යත්වය ම්ලේච්ඡ විදිහට විනාශ වීම පිළිබඳව තමන්ගේ ප්‍රතිවිරෝධය නිර්මාණ හරහා සමාජගත කරමින් අද වන විටත් පවතිනවා. ඒ වෙනුවෙන් චිත්‍රපට බිහි වෙනවා, ත්‍රිනාට්‍ය බිහි වෙනවා, පොත්පත් ලියවෙනවා, විවිධ අදහස් මතවාද සංවාද සංගම් සංවිධාන බිහි වෙනවා. ඒ නිසා මම දකින්නේ වන් මානුෂීය අරමුණක් මූලික කරගෙන ලියවුණු කෙටි කතාවක් තමයි කපිතාන්ගේ පුත්තු කෙටි කතාව. නමුත් මේ කෙටි කතාව සඳහා විචාර ලියවිලා තියෙන ඒ දේවල් කියවනකොට ඒ මූලික අදහසට ප්‍රාමාණික බරක් ලබා දීලා නොමැති බව තමයි මගේ අදහස. ඉතින් මම මේ කාරණාව දකින්නේ අපේ ඇතුලේ හැංගිලා තියෙන අර ම්ලේච්ඡත්වය, ගෝත්‍රිකත්වය ඉස්මතු වෙච්ච ප්‍රකාශනය වන තවත් අවස්ථාවක් විදිහට. ඒ තමයි නිර්මාණකරුවා විසින් සමාජගත කරන්න බලාපොරොත්තු වන, නිර්මාණකරුවා විසින් මේ ඉස්මතු කරන්න බලාපොරොත්තු වන මනුෂ්‍යත්වය සාකච්ඡා නොකර වීරත්වයක් පිළිබඳව සාකච්ඡා කිරීම මම දකින්නේ සාධාරණ නෑ කියන එක. ඒ නිසා මම මේ කෙටි කතාව සඳහා ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා දරුවන්ට යෝජනා කරනවා මේ කෙටි කතාව යුද විරෝධී සාහිත්‍ය නිර්මාණයක් විදිහට අපි අධ්‍යයනය කරමු. එතනින් මේ ප්‍රවේශය ආරම්භ කරලා මම ඔබට මේ කෙටි කතාව විචාරය කරන අතරතුරදී මම මේ එළඹිනු නිගමනය සාධාරණව ඔප්පු කරන්න අවශ්‍ය උදාහරණ කෙටි කතාව මගින් ලබා දෙනවා. දැන් මේ කෙටි කතාව ආරම්භ කරනවා ප්‍රාග් ඓතිහාසික යුගයේ විසූ දැවැන්ත ගොයෙකුසේ ලන්දමැදින් බඩගෑ කපිතාන් ජයවීර අරා වැඩුණු බලුදන් පඳුරු අතර වූ හිදසක් අභියස රැඳී දෙවලමිට බිම ඔබා දෙවුර පොළොව මට්ටමින් ශේෂයක් ඔසවා ඒ තුලින් එබී බැලියේ. මේ විදිහට තමයි කෙටි කතාව ආරම්භ වෙන්නේ. එතකොට ප්‍රාග් ඓතිහාසික යුගයේ විසූ දැවැන්ත ගොයෙකුසේ ලන්දමැදින් බඩගෑ කපිතාන් ජයවීර සාමාන්‍යයෙන් හමුදා සේවයට බැඳිලා කපිතාන්වරයෙකු දක්වා උසස් වීම් ලබාගෙන ඉදිරියට එනකොට ඒක ලෙහෙසි පහසු ගමනක් නෙවෙයි. යුද බිමේ අත්දැකීම් තියෙන්න ඕන. මනා පුහුණුවක් තියෙන්න ඕන. ඒ විදිහට මනා පුහුණුවකින් යුක්ත යුද බිමේ අත්දැකීම් ඇති සැබෑ රණවිරුවෙකුගේ සජීවී රූපකාය පාඨකයාගේ මනසේ අඳින්න කෙටි කතා කරුවා සමත් වෙලා තියෙනවා. කපිතාන්වරයෙක් කියලා කියන නිකම් කෙනෙක් නෙවෙයි. මනාව යුද්ධය සඳහා පුහුණුව ලැබපු ඒ නිල ඇඳුම දරන්න සුදුසු පුද්ගලයෙක්. එතකොට එවන් පුද්ගලයෙකුගේ අත්දැකීමක් තමයි කෙටි කතා කරුවා මේ ඉස්මතු කරන්නේ නැත්නම් ඉදිරිපත් කරන්නේ. ඊට පස්සේ කෙටි කතා කරුවා කියනවා මේ කපිතාන්වරයාගේ ස්වභාවය. ඒ තමයි ඉදිරියේ කවර මාරකයක් වේදොයි බියෙන් හා සැකයෙන් පෙළුණු ඔහු තම දැසට හමු අනපේක්ෂිත දර්ශනය තිගැස්සිනි. විස්මයෙන් ඉහළට ඇදගත් හුස්ම ඔහුගේ ශ්වාස නාලය තුල පැටලී ඉකියක හඬක් මතුවිය. අපි හැමෝම ජීවිතයට ආදරෙයි. පුතේ අපි හැමෝම මැරෙන්න බයයි. රණවිරුවෙක්, රජෙක්, සාමාන්‍ය පුරවැසියෙක් කවුරු වුණත් මැරෙන්න බයයි. ඒ නිසා තමන් අතේ ආයුධයක් තිබුණට අපි හැමෝම අපේ ජීවිතයට ආදරෙයි. ඒ හැඟීම කපිතාන්වරයාගේ හිතේ තියෙනවා. තමන්ට විශාල බට පළෑනියක් තිබුණට තමන් ළඟ ඊටාම ඉහළ තාක්ෂණයකින් යුක්ත යුද ආයුධ තිබුණට ජීවිතයට තියෙන ආදරය ඒ මොහොතේදී කපිතාන්වරයාගෙන් ඉස්මතු වෙනවා. ඒ නිසා හැම මොහොතකම තබන හැම පියවරකම යුද බිමක තියෙන්නේ මරණයේ බිය. මේක හමුදාවේ සමාජිකයටත් එහෙම නැත්නම් කැරලිකාරයාට හෝ ත්‍රස්තවාදියාටත් එක හා සමාන බියක්. සහ මේ යුද්ධයට මැදිවන
පුරවැසියන්ටත් දැනෙන්නේ එක හා සමාන බියක්. ඒ නිසා යුද්ධය කියන්නේ මිනිස්සුන්ට බිය ඇති කරන ජීවිතය පිළිබඳව අවිනිශ්චිත භාවයක් ඇති කරන සාධකයක්. මේ පිළිබඳව තමයි කෙටි කතා කරුවා කියන්නේ. ඊට පස්සේ කියනවා මෙන්න මෙහෙම. ඔහු සිය ගෙල වූ දුරබලනය දෑතටගෙන ඇස් කෙවෙනි මත තෙරපා හාත්පස පිරිස්සන්නට විය. ඔහු පුහුණුව ලබා ඇත්තේ හැම පඳුරකම දිවියෙකු දකින්නට. මේ තමා යුද නිලධාරියෙකුට යුද හමුදා සෙබලෙකුට ලැබෙන මනා පුහුණුව. ඒ පුහුණුව සමහර වෙලාවට ඉතාම කටුක දුෂ්කර පුහුණුව. දැන් සමහර අවස්ථාවලදී අපි දන්නවා යුද පුහුණුව වෙලාවේදී සමහර තරුණයෝ හමුදා සේවයෙන් පැනලා එනවා. ඒක දරා ගන්න බැරුව. ඒ නිසා යුද පුහුණුව කියලා කියන්නේ ඒ හා සමාන කටුක දුෂ්කර පුහුණුවක්. ඒ පුහුණුව ඉවර වුණාට පස්සේ නිර්මාණය වෙන්නේ ඒ යුද්ධයට අවශ්‍ය ශක්තිය සහ මානසිකත්වය ඇති පුද්ගලයෙක්. එතකොට කපිතාන් ජයවීර ඒ යුද්ධයට මනාව පුහුණුව ලැබපු පුද්ගලයෙක්. ඒ පිළිබඳව කෙටි කතා කරුවා කියනවා. ඔහු පුහුණුව ලබා ඇත්තේ හැම පඳුරකම දිවියෙකු දකින්නට. ඒ නිසා ඔහු සමාජයේ දිහා, පුද්ගලයෝ දිහා, සිදුවීම් දිහා සැකයෙන් සහ අවිශ්වාසයෙන් බලන්න, බුද්ධියට මුල් තැන දීලා බලන්න හැම මොහොතෙම සූදානම්. මනුෂ්‍යත්වය හදවතට මුල් තැනව දෙනවට වඩා ඔහු ලැබපු පුහුණුව ඔස්සේ ඒ සිදුවීම් නිරීක්ෂණය කරන්න ඔහු සූදානම්. ඊට පස්සේ කියනවා මේ වගේ නිරීක්ෂණයන් බොහෝ අවස්ථාවන් වලදී මේ දැන් ගම්මානය වට කරගෙන කඳවුරු බැඳගෙන ඉන්න වෙලාවෙදී තමයි මේ නිරීක්ෂණයන් සිද්ධ කරන්නේ. ජීවිතය පිළිබඳව ඇති බිය, ඒ තැතිගැන්ම, ඒ හැඟීම් සියල්ල තුරුළු කරගෙන ඉන්න මේ කපිතාන්වරයා මේ විදිහට නිරීක්ෂණය කරනකොට ඇත්තටම ඔහුට පේන්නේ බොහෝ විට කොරවක්කන්ගේ අඬ දබරයකි, නැතිනම් හායුවලකගේ පෙම් කෙලියකි. හැබැයි බොහෝ වෙලාවට ඔහු දකින අනතුර සැබෑවටම නැහැ. සැබෑවටම ස්වභාවික ලෝකයේ ඇතුලේ, සාමාන්‍ය ලෝකයේ ඇතුලේ ඊට එහා ගියපු సౌందර්යයක්, මනුෂ්‍යත්වයක් තිබෙන බව කෙටි කතා කරුවා වියන්ගෙන් පවසන්නේ මෙන්න මේ අවස්ථාවේ. බොහෝ විට කොරවක්කන්ගේ අඬ දබරයකි, නැත්නම් හායුවලකගේ පෙම් කෙලියකි. නමුත් මේ භාවයන් එක ගනුදෙනු කරන සංසිද්ධීන් බලන්නවට වඩා නිරීක්ෂණයකින් යුක්තව සතුරෙකු සොයා ගැනීම තමා සෙබලෙකුගේ අරමුණ වෙන්නේ. කපිතාන්වරයාගේ අරමුණ වෙන්නේ. වචනේ පරිසමාප්තාර්ථයෙන්ම යුද්ධයට පුහුණු ලැබූ සෙබලෙකුගේ ජීවිත කතාව. කොට කෙටි කතා කරුවා ඒ මගින් උත්සාහ ගන්නේ හමුදා සෙබලෙකුගේ ජීවිතයේ යථා ස්වභාවය පිළිබඳව ගැඹුරු විවරණයක නියැලීම. දැන් ඔබට ප්‍රායෝගිකව මේ කාරණාව මම සමාජගත කරලා කතා කළොත් ඔයාලා දන්නවා පහුගිය පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ පාසල්වල ආරක්ෂාව සඳහා හමුදා සොල්දාදුවන් සෙබළුන් යෙදෙව්වා. එහිදී දකුණු පළාතේ එක්තරා පාසලක දරුවා වසනීප වෙලා පාසලට පැමිණි පියෙකු අනවසරයෙන් ඇතුළු වීමට යාමේදී හමුදා සෙබලෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය ගියා. එතකොට මෙන්න මේ විදිහට ඒ කියන්නේ එතන ඒ මොහොතේදී හමුදා සෙබලවේ ආරක්ෂක රාජකාරී වලින් ඇලිලා ඉහළින් ලබා දුන්නු නියෝගය තමයි අන නොතකා පැමිණෙන හැම කෙනෙකුටම වෙඩි තියන්න. එතකොට එතනින් එහාට යමක් පිළිබඳව හිතන්න අවකාශයක් සොල්දාදුවෙකුට සහ හමුදා නිලධාරියෙකුට නැහැ. ඔවුන් සම්පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ නියෝග පදනම් කරගෙන. මෙන්න මේ අමු යථාර්ථය හංගගෙන කතා කිරීම තක්කඩි. ඒ නිසා මේ ඒ විදිහට ඒ යථාර්ථය සංගවා තැබීම කුමන හෝ අවශ්‍යතාවයක් නිසා නිර්මාණකරුවන්ට නිර්මාණවලට සිද්ධ කරන බරපතල අසාධාරණයක්. ඒ නිසා සමාජ, සංස්කෘතික, දේශපාලනික වශයෙන් ඒ දෘෂ්ටිවාදයන් කරපින්නා ගනිමින් Tamanගේ හිතලු නිර්මාණවලට එබ්බවීමට යාම බරපතල අකටයුතුකමක් විදිහට තමයි මම දකින්නේ. ලංකාවේ එක්තරා අවධියක දේශපාලන සමාජ සංසිද්ධියක් සිහි ගන්නවා નિરાයාසයෙන්. එතකොට කෙටි කතාව කියවන පාඨකයෙකුට ඒ ගැන අවබෝධයක් නැත්නම් විචාරකයාගේ යුතුයකම තමයි, විචාරකයාගේ කාර්යභාරය තමයි එකී සමාජ සංසිද්ධි, එකී ඓතිහාසික යුග පිළිබඳ කතාව තුලින් මේ නිර්මාණය පෝෂණය කිරීම.
එතකොට තමයි මේ ਵਿਚාරය සාධාරණ වෙන්නේ. ඊළඟට මම තෝරගන්නේ කෙටි කතාවේ මැද භාගයට යනකොට සඳහන් වන පරිච්ඡේදය. නාකඳ අසලින් මතු වූ හිස හාත්පස පිරික්සමින් වටයක් කැරකී ඊට සවි වූ කඳත් රැගෙන ෂණයකින් නියරට ගොඩ වී ගොයම තුලට වැදුනේය. ඒ සමග තවකෙක්ද තව එව්හුද නියර පැන ගොයමට වන්හ. ඔවුන් සමහරෙකු අත පතුරුම් තුවක්කු තිබෙනු කපිතාන්ට පෙනිනි. තුවක්කු, බට තුවක්කු. යුද වැදුනද යුද ශිල්පය නොදත් කොළු රැළ යන දිසාව හා ඉසව්ව දක්වන කුරිරු ඇඟිල්ලක් මෙන් ගොයම ඇලවී ගියේය. දැන් මේ කැරලි කණ්ඩායම නියෝජනය කරන කැරලිකරුවන් පිළිබඳව යම්කිසි කාරණාවක් කෙටි කතාකරුවා මෙතනදී සඳහන් කරනවා. ඒ තමයි යම්කිසි අරමුණක් වෙනුවෙන් යුද වැදුනත් යුද ශිල්පය මනාව ප්‍රගුණ නොකළ කැරලිකරුවන් සමූහයක් තමයි මේ ගොයම මැදින් දැන් ඇවිදගෙන යන්නේ. ක්‍රැක් කපිටන් අත වූ අලුත්ම පන්නේ රයිපලේ කටින් පිට වූයේ දින ගණනකට ඉහතින් නිකුත්ව විවිධ නිල මට්ටම් විනිවිදා අනකි. ඒ ෂණයෙන්ම ඔහු සතුරා දිවෙන දිසාව හා ඉසව්වද දක්වමින් එම අන තම කටින්ද මහ හඬින් පිට කළේය. දැන් මීට ස්වල්ප මොහොතකට කලින් මම ඔයාලට සඳහන් කරපු කාරණාව තමයි යුද හමුදා සොල්දාදුවෙක් එහෙම නැත්නම් යුද හමුදා නිලධාරියෙක් කොයිතරම් මානුෂික වුවත් සමහර අවස්ථාවන් වලදී ඔවුන්ට Tamanට ඉහළින් එන අනට පිටුපාල කටයුතු කරන්න බෑ. ඒ නිසා ඔවුන් කටයුතු කළ යුත්තේ එකී නියෝගයන්ට සහ අනට කීකරුව. ඒක සොල්දාදුවෙක්, නිලධාරියෙක් ස්වකීය පුහුණු අවස්ථාවේදීම ප්‍රගුණ කරන ගුණාංගය. එතකොට මේ විදිහට තමයි හමුදා සොල්දාදුවාගේ ස්වභාවය සැබෑ ලෝකයේදීත් අපි දකින්නේ. එතකොට නිර්මාණකරුවා මේ යථා ස්වභාවය තමයි කෙටි කතාව ඇතුලේ ප්‍රතිනිර්මාණය කරන්නේ. රයිට්? ඊට පස්සේ කියනවා මෙහෙම. නාකඳ ළඟින් හිස මතු වූ මොහොතේ සිට පියෙන් දෙකෙන් වේගය වැඩි කරමි. නහර පාරාගේ කපිතාන්ගේ ලේ ගමන මදක් සංසුන්වද. ඔහුගේ කන් අඩිවලට තවමත් ඇතුළතින් දඬු මිටි පහර වදී. ඔහුගේ මුහුණ ගෙල හා පපු පෙදෙස දහදියෙන් තෙමී ගොස්ය. අත්ලද තෙත්ව ඇති බවක් දැනුණු ඔහු දුරබලනය අතහැර දෑත විහිදා බැලීය. එහි වූයේ දහදියයි. ඔහුගේ බොක්ක පත්ලෙහි ඉවසිය නොහැකි අපුලකි. ඔහුගේ බොක්ක පත්ලෙහි ඉවසිය නොහැකි අපුලකි. යුද්ධයකදී පළවෙනි උණ්ඩය එල්ල වෙන්නේ මනුෂ්‍යත්වයට. මනුෂ්‍යත්වයේ ඝාතනය වීම කියලා කියන්නේම අපුලක් තමයි. පිළිකුලක් තමයි. වේදනාවක් තමයි. කෙටි කතා කරුව මේ බව ඉස්මතු කරනවා. වරින් වර උගුරට නැගෙන ඔක්කාරය ඔහු මැඩගත්තේ අසීරුවෙනි. මේ තමාර කාක ඇඳුමට යටින් ඉන්න මිනිසයා. හැබැයි ඔහු දීර්ඝ කාලයක් තිස්සේ පුහුණු වෙලා තියෙන්නේ සොල්දාදුවෙක් විදිහට ක්‍රියාත්මක වෙන්න. එතනදී තවදුරටත් ඔහුට එකී හැඟීම් පවත්වා ගැනීමට යුද බිමකදී අසීරුයි. සමහර වෙලාවට එකී හැඟීම් යුද බිමකදී පවත්වා ගැනීමම ඔහුගේ ජීවිතය ඊළඟ මොහොතේදී විපතටපත් වීමට හේතුවක්. ඒ නිසා යුද්ධයේ අරමුණ කුමක් වුවද යුද වදින්නේ කවරෙකු වුවද යුද්ධය මගින් සිදුවන ඝාතන අපුලක් යුද්ධයකදී සිද්ධ වෙන ජීවිත විනාශයන් ශිෂ්ට සම්පන්න සමාජයකට අනුමත කළ නොහැකි. මේ උතුම් මානවවාදී හැඟීම තමයි කෙටි කතා කරුවා මේ කෙටි කතාව මගින් ඇති කරවන්නේ එක සමාජය තුළ. ඊට පස්සේ කියනවා කී දෙනෙක් මැරිලාද? එකාද දෙන්නද? රොත්ත බුරුත්තමද? උන් රාජද්‍රෝහී විප්ලවකාරයෝ. දැන් මේ කපිතාන්වරයාගේ වෙඩි උණ්ඩයෙන් කැරලි කණ්ඩායමේ කැරලිකරුවන් ඝාතනය වෙනවා කුඹුර මැදදී. දැන් ඔහුට Taman අතින් සිද්ධ වුණු මේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ හදවත, ඔහුගේ හෘද සාක්ෂිය කෑ ගහලා මහා වේදනාවකින්, මහා දුකකින්, කනස්සල්ලකින්, පශ්චාත්තාපයකින් පසු වෙනවා. ඒ වෙලාවේදී ඔහුට ඕනේ දැන් Tamanගේ හෘද සාක්ෂියට අල්ලසක් ලබා දෙන්න. කාට බොරු කිව්වත් හෘද සාක්ෂියට බොරු කරන්න බෑ. හෘද සාක්ෂියෙන් හැංගෙන්න බෑ. ඒ නිසා හෘද සාක්ෂියට එකඟ වන විදිහේ නිගමනයකට එළඹීමේ දැඩි අවශ්‍යතාවයෙන් කපිතාන්වරයා ප්‍රශ්න කරනවා. මේ ප්‍රශ්න අස්සේ හැංගිලා තියෙන්නේ කපිතාන්වරයා තමන්ගේ හෘද සාක්ෂියට උත්තර බඳින්න දඟලන වෙහෙස. කී දෙනෙක් මැරිලාද? එකාද දෙන්නද? රොත්ත බුරුත්තමද? උන් රාජද්‍රෝහී විප්ලවකාරයෝ.
හිත් පිට නැති මිනිමරුව කපිටන් තන කුළු රැළ කෙරෙහි වෛරයක් හා ක්‍රෝධයක් සිතෙහි මවා ගැනීමට වෑයම් කළේ. කවදාවත් දැකලා නැති ඒ සිදුවීම් වලට පාදක වෙච්ච සමාජ දේශපාලනික සංස්කෘතික කාරණාවන් අධ්‍යයනය නොකරමින් ඉහළින් එන නියෝගයන් ක්‍රියාත්මක කරවීමට යෑමේදී ඕනෑම මනුෂ්‍යත්වයෙන් යුක්ත පුද්ගලයෙකු මේ විදිහේ දෙගිඩියාවකට පත් වෙනවා. එතකොට මේ දෙගිඩියාව තමයි නිර්මාණකරුවා ඉදිරිපත් කරන්නේ. ඊට පස්සේ මේ අවස්ථාවේදී කපිතාන්වරයාට සිහිපත් වෙනවා ඔහුගේ පුත්‍රයා පිළිබඳව. කෙටි කතා කරුවා කියනවා මෙහෙම. යහනට වී දහවල ගෙවා ගෙල එල්ලූ ගිටාරයක් සහිතව වේදිකාවක් මත රාත්‍රිය ගත කරන වික්ෂිප්ත දෑසින් යුත් සිය පුතුගේ දුක්මුසු මුහුණයි. තම එකම දරුවා තමන් වෙතින් නොදැනීම ඈතින් ඈතට ඇදී ගොස් සහ මුලින්ම ආගන්තුකයෙකු බවට පත් වූයේ කෙසේදැයි ඔහු යලි සිතයි. එතකොට හිටි අඩියම කෙටි කතා කරුවා මේ අවස්ථාවක් මෙතනට සම්බන්ධ කළේ ඒකට හේතුව තමයි කපිතාන්වරයා යම් අතීතාවර්ජනයක නියැලෙනවා. මේ අතීතාවර්ජනයට නියැලෙන වෙලාවේදී මේ ගම්මානයේ ඉන්න දරුවන් පිළිබඳව ස්මරණය වෙන මොහොතේදී තමයි ඔහුට ස්මරණය වෙන්නේ තමන්ගේ දරුවා. මෙතනදී යම් කාරණාවක් නිර්මාණකරුවා විසින් මේ කෙටි කතාවේ යටිපෙළ විදිහට ඉස්මතු කරනවා. ඒ තමයි යුද හමුදා සොල්දාදුවෙකුට, යුද හමුදා නිලධාරියෙකුට සමස්ත ජීවිත කාලයම කැප කරන්න සිද්ධ වෙලා තියෙන්නේ යුද බිමට. නැත්තම් ක්‍රියාන්විතවලදී. නැත්තම් හමුදා කඳවුරට සිරවෙච්ච ජීවිතයක් තමයි යුද හමුදා සෙබළෙකුට උරුම වෙලා තියෙන්නේ. රැකිය යුතු අත්‍යවශ්‍යම මානව බැඳීම් පවා බොහෝ අවස්ථාවන් වලදී දුරස් වී යනවා ඔවුන්ට නොදැනීම. මෙන්න මේ සමාජ යථාර්ථය නිර්මාණකරුවා විසින් මේ අවස්ථාවේදී ඉස්මතු කරනවා. ඊට පස්සේ කැරලි කණ්ඩායමේ එක් කැරලිකරුවෙක් කපිතාන්වරයාගේ වෙඩිපහරට ලක් වෙලා මිය දෙනවා. ඒ අවස්ථාවේදී මේ ඉලක්කය ලබා ගැනීම සම්බන්ධයෙන් කපිතාන්වරයාගේ හිතේ ඇති වුණු මනෝභාවයන් කෙටි කතා කරුවා ලියනවා. ඒකත් අපිට යම් කාරණාවන් කිහිපයක් සාකච්ඡා කරන්න හොඳ අවස්ථාවක්. ගුඩ් ෂොට් ජයවීර නීත්පුල් තමන් අයත් රෙජිමේන්තුවේ වෙඩි පුහුණුව බාර තරබාරු මේජර්වරයා තම පිටට තට්ටු කර ප්‍රශංසා කරන්නාක් වෙන්න ඔහුට දැනින. ඔව් මේජර්, උඹේ ගෝලයා මිනිහෙකුට එල්ල කරපු පළවෙනිම වෙඩි පහර උඹේ පුහුණුව හරි. එතකොට මේ මිනිහෙකුට ඉලක්කයට වෙඩි තියනකොට ඇගයීම් ප්‍රශංසා ලැබෙන වෘත්තිය තමයි යුද හමුදා සේවය. එතකොට මේ වෘත්තියේ ඉන්න සොල්දාදුවෙක් විදිහට වෘත්තීය සමාජිකයෙක් විදිහට ඔහු මනාව පුහුණුව ලැබපු දක්ෂ යුද හමුදා නිලධාරියෙක්. ඒ නිසා ඔහුගේ ඉලක්කය වැරදුනේ නැහැ. හැබැයි ඒ ඉලක්කයෙන් ඝාතනය වුණේ මනුෂ්‍යත්වය. ඒ ඉලක්කයෙන් ඝාතනය වූ පුද්ගලයා පසුපස තියෙන කතාව කපිතාන්වරයටවත් දරා ගන්න බැරි සමාජ ඛේදවාචකයක්. නිර්මාණකරුවා ඊළඟ පරිච්ඡේද කිහිපයේදී ඉස්මතු කරන්නේ මේ සමාජයේ කැරලිකාර කණ්ඩායම් වලට සමාජිකයෝ විදිහට කටයුතු කරපු මිනිස්සුන් ජීවන යථාර්ථය පිළිබඳව. මේ කිසිදු දෙයක් සාකච්ඡා නොකර යුද හමුදා නිලධාරියෙකුගේ වීරත්වය පිළිබඳව කපිතාන්ගේ පුත්තු කෙටි කතාවේ විචාරය පදනම් කරගෙන සාකච්ඡා කිරීමම කියලා කියන්නේ බරපතල වරදක්. මෙන්න මේ කාරණාව නිසා තමයි මේ කෙටි කතාව විචාරයට ලක් කළ යුත්තේ කියලා මම සිතුවේ. දැන් ඊළඟට මෙතන තියෙනවා දැන් මේ තරුණයන්ව හඳුනා ගැනීමේ පෙරට්ටුවක් තියන්න. දැන් හඳුනා ගන්න කිසි කෙනෙක් නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? කපිතාන්වරයා කියනවා කවුරු හරි ගමේ කෙනෙක් රැගෙන ඉන්න කියලා. ඊට පස්සේ කෙටි කතා කරුවා කියනවා හදිසි හා ඇඳිරි නීති ඔරලෝසුවෙහි කටුමත නැගී තප්පර සංහාරයක යෙදෙන එම දිනයේ දුම්කොළ කැබැල්ලක් ඉල්ලා ගැනීමට පිටතට ගොස් පෙරලාසිය හුදෙකලා පැල්පත වෙත යමින් සිටියේදී අල්ලා ගනු ලැබූ ජරාපත් මහලු ගැමී සෙබළුන් දෙදෙනෙකු විසින් ඒ මොහොතෙහි ඔහු වෙත ගෙන එනු ලැබීය. එතකොට මේ නිර්මාණකරුවා මේ කතා බහ කරන අත්දැකීම ලංකාවේ එක්තරා කාලවකවානුවකදී සමාජ දේශපාලනික යථාර්ථය හෙළිදරව් කරන්නක්. එතකොට මේ කෙටි කතාව කියවන ආධුනික පාඨකයෙකුට මේ කාරණාව ගැන අවබෝධයක් නැතත් විචාරකයෙකුගේ පරම වගකීම තමයි එකී සමාජ දේශපාලන ඓතිහාසික කරුණු සිහිපත් කරමින් මේ විචාරය පිළිබඳ අදහස් දැක්වීම. එතකොට මේ 70 80 දශකවල ලංකාවේ ජන ජීවිතය, ලංකාවේ සමාජ දේශපාලන යථාර්ථය තමයි පිළිඹු කරන්නේ. අපි දන්නවා 71 ජවිපේ කැරැල්ල, 88 89 ජවිපේ කැරැල්ල. මේ කැරලි දෙකේදී රජය මේ කැරලි මර්ධනය කරන්න බලතල ලබා දුන්නේ
හමුදාවට හා පොලිසියට. හමුදාවට හා පොලිසියට මේ කැරළි මර්ධනය කිරීමට බලතල ලබා දුන් පසු ඔවුන් තාමත් දැඩිව මේ කැරළි මර්ධනය කරන ක්‍රියාන්විතය සමාජය ඇතුලේ දියත්. ඒ බව කෙටිකතාකරුවා මෙතනදී සඳහන් කරන්නේ දුම්කොළ කෑල්ලක් ගන්න කඩේට යමින් සිටි දුප්පත් ගම්බද මහලු ගැමියෙක් තමයි අත්අඩංගුවට ලක් වෙන්නේ. එතකොට සමහර වෙලාවට මේ මර්ධනයන්ගෙන් මේ හමුදා ක්‍රියාන්විතයන් මගින් සාමාන්‍ය ජන ජීවිතය අවුල් වියවුල් සහගත තත්ත්වයට පත් වුණා. සාමාන්‍ය ජන ජීවිතය කැළඹුණා. ගතානුගතික එහෙමත් නැත්නම් යම්කිසි තමන්ගේ හිතලු ඔළුවේ දාගෙන මේ අවස්ථාවන් හිතාමතා යටපත් කිරීම සුදුසු නැති කාරණාවක් විදිහට තමයි මම දකින්නේ. එතකොට අපි දකිනවා මේ 88 89 කාලෙදී සාමාන්‍යයෙන් උසස් පෙළ පන්තියේ ඉන්න තරුණයෙක්වත් එළියට බහැලා මේ කිසිදු කැරැල්ලකට සම්බන්ධ වෙච්ච නැති තරුණයෝ. හැබැයි එළියට බහැලා යන්න බයයි. හමුදාවේ ජිප් එකක් එනවා නම්, ගෙදර පිරිමි ළමයි ඉන්නවා නම්, ගෑනු ළමයි ඉන්නවා නම් හංග ගන්නවා. ඒ තරම් මහා බියක් ත්‍රාස්‍යයක් සමාජය තුල වැපිරුණා. ඒ බිය ත්‍රාස්‍ය පිළිබඳව තමයි නිර්මාණකරුවා මේ කියන්නේ. ඒ අත්අඩංගුවට පත්වීම තුල ඔවුන්ට අයිතිවාසිකමක් තිබුණේ නැහැ. සාධාරණ විදිහේ ප්‍රශ්න කිරීමකට ඔවුන් ලක්ුණේ නැහැ. එහිදී විවිධ තාඩන පීඩන වලට ඔවුන්ට ලක් වෙන්න සිද්ධ වුණා. සමහරලාට නිරපරාධේ ටයර් සායවල් වලදී අපේ තරුණ තරුණියන් පිච්චුවා. එතකොට මෙහෙම යථාර්ථයක් තිබෙනවා. කෙටි කතා කරුවා කියනවා ඒයි ලොක්කෝ උඹ මුව දන්නවද? නිච්චයක් නෑ අයිබෝන්. මූණ හරියට පේන්නෙත් නෑ. තැති ගැනී වෙවුලමින් උන් මහල්ලා තතනා කීය. එතකොට හමුදා සෙබළුන්ගේ ප්‍රශ්න කිරීම හමුවේ මේ අහිංසක මහල්ලා වෙවුලනවා. තතමනවා. ඒ තරම් බියක් ත්‍රාස්‍යයක් එකේ ජන ජීවිතය වෙලාගෙන පැවතුණා. ඊට පස්සේ කියනවා ඒ සැනින්ම බූට් සපත්තුවකින් පොළොවාගේ හිස එසවි මුහුණ පසෙකට හැරිනි. යුද්ධයක් තුලදී මනුෂ්‍යත්වය අමුවේ වැළලෙන මරණයකදී මිනිහෙකුට ලැබිය යුතු අවසන් ගෞරවයවත් යුද බිමකදී ලැබෙනවද? එතකොට ඒ ගෞරවයවත් ලබා දෙන්න තරම් සානුකම්පිත හදවතක් තුවක්කුවක් අතදරපු පුද්ගලයෙක් ළඟ තිබෙනවද? මෙන්න බලන්න මෙතන කියනවා. ඒ සැනින් බූට් සපත්තුවකින් කොළුවාගේ හිස එසවි මුහුණ පසෙකට හැරිනි. එම උදව්ව කළ සෙබලා කපා බිම හෙලීමට සේ රවා බැලූ කපිතාන්ටන කෝපෙන් යමක් කීමට කට ඇර යලි ඒ මැඩ පවත්වා ගත්තේ මහල්ලා දෙසට හැරුණේ. එතකොට මේ ඒ පහත් ක්‍රියාව සතෙක් වගේ තරුණයාගේ මලසිරුරේ හිස එසවීම සම්බන්ධයෙන් කපිතාන්වරයාට තියෙන විරෝධයක්. නමුත් සාමාන්‍ය සෙබලට ඒ කියවීම නැහැ. හත් දෙයියනි මේ දෙවාගේ කොළුව නෙව. දෙවා යනුවෙන් ප්‍රතිරාවය කරමින් අතීත ස්මරණයෙන් යුතුව නම දිවගා බැලූ කපිතාන්තනට පළමුව ඩෙවියාවී දෙවනුව දෙවා බවට පරිණාමය වූ ඩේවිඩ් කෙනෙකු ගැන මෙනෙහි වී. දැන් මේ මැරිච්ච තරුණයාගේ පියා සම්බන්ධයෙන් වන කතාබහ. හන්දියේ මුට්ට කරගහපු එක ආයිබුවන්. ලොරියකට යට වෙලා ඌ මලා වල දාලා දැන් 3 අවුරුද්දක් විතර ඇති. එතකොට දැන් එකී තත්කාලීන සමාජයේ මේ විදිහේ අරගලයන්ට සක්‍රියව සම්බන්ධ වුණේ නගරයේ ධනපති පන්තියේ සුඛෝපභෝගී ජීවිත ගත කරන පොහොසතුන්ගේ දරුවන් නෙවෙයි. හද්දා පිටිසර අහිංසක වැඩ කරන පන්තියේ අම්මලා තාත්තලාගේ දරුවෝ. කෙටි කතා කරුවා කියනවා හන්දියේ මුට්ට කරගහපු එක ආයිබුවන්. එතකොට හන්දියේ මුට්ට කරගහපු එකාගේ පුතා තමයි මේ කැරැල්ලේ අර බටටුවක් අරගෙන රජයට විරුද්ධව කුමන හෝ අරමුණක් වෙනුවෙන් සටන් කරන්නේ. තමන්ගේ බලාපොරොත්තු වන සමාජ ක්‍රමය ස්ථාපනය කර ගැනීම වෙනුවෙන් සටන් කරන්නේ. ලොරියකට යට වෙලා මලා වල දාලා 3 අවුරුද්දක් විතර ඇති. ඊට පස්සේ කියනවා කොළු නඩේන් වෙඩිකා මල එකම තැනට ආපු විය. ඒකත් එහෙමයි. කපිතාන් දිග හුස්මක් ඉහළට ඇද නළලේ වූ දහප්දිය බිඳු වකුටු කළ දබරැඟිල්ලෙන් සූරා ඉවත ගැසිය. කෙටි කතා කරුවා මෙතනදී මේ මෘත දේහය පිළිබඳව මේ මල සිරුර පිළිබඳව කරන බාහිර විස්තරය. මේක හරි ප්‍රබල ප්‍රකාශනයක්. මම උපුටා ගන්නවා මෙහිම. හාමතින් බැහැරෙන දෙතන් කුඩු වලට කිරිබිඳුවක් දෙකක් පෙරා දීමට අසීමිත දරුසෙනෙහස පවා අපොහසත් වූ විට කොත්තමල්ලි දිය සුගත් කැඳිත්තත් ගැමි බිලිඳුන් රකි. මේ තමයි පන්ති විෂමතාවය. මේ තමයි නැති මිනිසුන්ගේ ජීවිතයේ යථාර්ථය තමයි දුගියන්ගේ ජීවිත ස්වභාවය. කෙටි කතා කරුවක් කියනවා හාමතින් වැහැරෙන දෙතන් කුඩු වලට කිරිබිඳුවක් දෙකක් පෙරා දීමට
අසීමිත දරු සෙනෙහස පවා අපොහසත් වූ විට අම්මලාට දරුවන්ට කිරි දෙන්න තරම් පෝෂණයක් ඇති ආහාර ටිකක් ගන්න විදිහක් නැහැ. ඔවුන් දුප්පත්. කොත්තමල්ලි දිය සුගත් කැඳිත්තක් ගැමි බිලිඳුන් රකි. එහෙම වුණාම කිරි වෙනුවට කොත්තමල්ලි ටිකක් කැඳ හැන්දක් තමයි මේ දරුවන්ව පෝෂණය කළේ. එතකොට මන්ද පෝෂණයෙන් පීඩා වින්ද ජීවිතයක් ගෙමියන්ට තිබුණා. නැතිබැරි එවුන්ට දෙවියන් අතපානාහි ඔහුගේ පණනල කෙසේ හෝ ගැට ගැසෙන්නේ. එහෙත් සිය කඩතුළු මකාලමින් ගත වටව සුමටව වැඩෙන තුරුණුවියහිද සාගින්න උලා කෑතැන් නොවැසේ. ඒ නිසා තුරුණුවිය කියලා කියන්නේ තාමත් සුන්දර රූසපුවකින් යුක්ත කාලයක්. නමුත් මේ තරුණයන්ගේ ඇස් ගිලා බැහැලා හපු බොකු ගැහිලා ශරීරයේ කුෂ වෙලා මේ සියල්ල මතින් ප්‍රකාශ කරන්නේ ඔවුන් වින්ද කටුක දුක්බර ජීවිතයේ යථා ස්වභාවය. ඒ නිසා මේ කැරැල්ලට ඊට පස්සේ මම මේ කෙටි කතාවේ ගන්නවා තවත් සුවිශේෂී තැනක් සාකච්ඡාවට ලක් කළ යුතු නිසා. දැන් මේ පිළිබඳව මහත්සේ කම්පණයට පත්වෙමින් මේ පිළිබඳව ඉතා විශාල වේදනාවකට පත්වෙමින් කපිතාන්වරයා ක්‍රියාන්විත ඉදිරියට යනවා. දැන් කපිතාන්වරයාගේ අර තිබුණු සියුම් නිරීක්ෂණය, අර තිබුණු යුද බිමකදී තිබිය යුතු අර සෙබලෙකුගේ ගුණාංගයන්, සෙබලෙකුගේ ඒ මනා පුහුණුව යටපත් වෙමින් දැන් මනුෂ්‍යත්වය ඉස්මතු වෙනවා. Taman අතින් සිදුවුණු මේ රාජකාරී කටයුත්ත Tamanගේ හෘද සාක්ෂියට පිළිගන්න බැරි මට්ටමක් දැන් මට්ටමකට උපත් වෙලා. ඒ තුල කෙටි කතා කරුවා මේ ස්මරණය කරන්නේ මේ ඝාතනය සම්බන්ධයෙන් කපිතාන්වරයාගේ හෘද සාක්ෂිය පාපොච්චාරණය කරමින් ඊට විරෝධය දක්වනවා. ඒ නිසා යම්කිසි කම්පනයක් ඔහුගේ භාවයන් තුල තිබෙනවා. සහභාගී වෙච්ච තරුණයන් ජීවත් වුණු සමාජ දේශපාලනික යථා ස්වභාවය පරිසරයේ යථාර්ථය කෙටි කතා කරුවා මේ අවස්ථාවෙන් ඉස්මතු කරනවා. ඒ සියලු මානසික කම්පනයන් සිත් සලිත වීම මැද තමා ක්‍රියාන්විත ඉදිරියට කපිතාන්වරයා ගමන් කරන්නේ. එහිදී කියනවා ඒ මල බැඳුණු කිරිටින් එකකි බිම වැටි ඒ මහ හඬින් පුපුරා ගියේ. තොග ගණන් බෙදා හැරීම සඳහා මරණය අසුරාලු තවත් කිරිටින් ඇදහැලෙන්නට විය. දැන් මේ කැරලි කණ්ඩායම මතත් ආයුධ තිබුණා. හැබැයි ඒවා යුද හමුදා සෙබළුන් අත තිබුණු ආයුධ තරම් දියුණු තාක්ෂණික ආයුධ නෙවෙයි. ඔවුන්ම හදාගත්ත ඉතාමත් නොදියුණු ආයුධ. ඔය කිරි පිටිටින් වලට වෙඩි බෙහෙත් දාලා හදාගත්ත අත්බෝම්. ඒ වගේ මේ නොදියුණු අභිආයුධ එක්ක තමයි රජයත් එක්ක සටන් කළේ. එතකොට මේ කෙටි කතා කරුවා මේ බෝම්බය අසුරාලු ටින් එක කිරිටින් එකක් කිරීමම මම දකින්නේ සංකේතයක් විදිහට. මට දැනෙන්නේ ඒක ඒ මල බැඳුණු කිරිටින් එකකි. බිම වැටි ඒ මහහඬින් පුපුරා ගියේ තොග ගණනින් බෙදා හැරීම සඳහා මරණය අසුරාලු තවත් කිරිටින් ඇදහැලෙන්නට විය. එතකොට මේ තොග ගණනින් මරමින් යන්නේ කිරි දෙන්නවත් විදිහක් නැතුව කැඳ හැන්දකින් වතුර හැන්දකින් කුස පොරෝමින් අමාරුවෙන් හදපු අම්මලාගේ දරුවෝ. ඒ නිසා ජීවත්ව ඉන්න අම්මලාගේ ශාපයක්, ජීවත්ව නොසිටියත් ඒ අම්මලාගේ මලුන්ගේ විලාපයක් මේ සංහාරයේ යෙදෙන්නන් කෙරෙහි එල්ලවන බව තමා කෙටි කතා කරුවා මේ පවසන්නේ. කියනවා තොග ගණනින් බෙදා හැරීම සඳහා මරණය අසුරාලු තවත් කිරිටින් ඇදහැලෙන්නට විය. ඉන් එකක් කපිතාන්වරයා අසලින් වැටි සැනකින් හෙනියක්සේ පිපිරී ගියේ. ඒ අවස්ථාවේදී කපිතාන්වරයා මරණයට පත් වෙනවා. ඒ මරණයට පත්වීමේදී කෙටි කතා කරුවා ලියන හිම උල්පතකින් මෙන් ගලා යන සිය රුධිරයෙන් අවට පොළව තෙත් වී යන ඔහු බලා සිටියේය. තමන්ට කිසිදු සම්බන්ධයක් නොමැති සිද්ධියක් නරඹන කලක මෙනි. ඒ අතර සිය දන හිස මත වැටී ඇති පැරකුම් යන අකුරු 4 සහිත රැහැල්ලු කොළ කැබැල්ලේ ඔහුගේ ඇස ගැසින. එය පියබිලොහි ඔහු දුටු අවසාන දේවිය. එතකොට දැන් මේ බෝම්බ ප්‍රහාරයට ලක්වීමෙන් අනතුරුව ඉරි දන හිස මතට වැටෙනවා. ඒ අවස්ථාව මගින් කෙටි කතා කරුවා කියන්න උත්සාහ කරන්නේ, කෙටි කතා කරුවා ඉස්මතු කරන්න හදන්නේ කපිතාන්වරයාගේ රාජකාරිය නිමා වීම. නැත්නම් කපිතාන්වරයෙක් විදිහට, හමුදා සොල්දාදුවෙක් විදිහට, හමුදා සෙබලෙක් විදිහට, හමුදා නිලධාරියෙක් විදිහට කටයුතු කරපු ජීවිතේ නිමාව තමයි එතනින් සටහන් කරන්නේ. පෙරකුම් යන අකුරු 4 සහිත රැහැල්ලු කොළ කැබැල්ල ඔහුගේ ඇස එතනින් මේ ජීවිතේ නිමාවටපත් වෙනවා. එතනින් එහාට
කාගේ ඇඳුමට සැඟවිලා හිටපු එහෙම නැත්නම් මේ කාගේ ඇඳුම ඇතුලේ හිටපු මිනිස්යාව අපිට මුණ ගැස්සනවා. ඒ නිසා මේ කෙටි කතාවේ දෙවනි අර්ධය එහෙම නැත්නම් මේ කෙටි කතාවේ මේ කතානායකයාගේ මරණයෙන් පස්සේ නැවත වාරයක් අර කැරලිකරුවගේ පියා සමග සිද්ධ කරන සංවාදය මේ කෙටි කතාවේ ජීවන දෘෂ්ටියට ප්‍රධාන වශයෙන් මේ කෙටි කතාවේ ජීවන දෘෂ්ටිය පැහැදිලි කරගන්න මේ ජීවන දෘෂ්ටිය අවබෝධ කරගන්න ප්‍රධාන පිටුබලයක් සපයනවා. මොකද්ද මේ සංවාදය? මේ සංවාදයේ මත තමා මේ කෙටි කතා කරුවා මේ කෙටි කතාව මගින් සමාජගත කරන්න හදන කාරණාව ඉස්මතු වෙන්නේ. මේ කෙටි කතා කරුවගේ අරමුණ පැහැදිලි. එතනදී කියනවා මම කෙටි කතාවේ උපුටා ගැනීමක් ඉදිරිපත් කරන්නම්. ඇයි උඹ මගේ පුතා මැරුවේ? නාවර බැඳුණු ගොමස් කඩ සරමක් වලාපොට ගසාගෙන නිර්වත් උඩුකයකින් යුතුව නොදැමුණු ගමනින් කපිටන්වරයා ඉදිරියට පැමිණි කොළුවා ඇසීය. දැන් මරණින් පස්සේ මුණ ගැහෙන්නේ මේ මැරුණු කැරලිකාර තරුණයාගේ පියා කපිටන්වරයාට මුණ ගැහුණේ කුඩා කාලයේදී. එතකොට ඒ වයස්වල රූපකායක් විදිහට එහෙම නැත්නම් ඒ වයස්වලදීම සිදු මුණ ගැසීමක් විදිහට තමා කෙටි කතා කරුවා මේ මුණ ගැසීම අපිට ඉදිරිපත් කරන්න. ඔහුගේ ඉනෙහි කැටපෝලයක්ද අතෙහි ඔට්ටපාලු වලින් වෙලූ කාණු දෙකේ බටතුවක්කුවක්ද කිරිල්ල පොකුරක්ද විය. නෑ ඩෙබෝ මම නෙවෙයි. නෑ උඹ මැරුවේ නෑ. දක්මිටි කමින් කී කොළුවා තුවක්කු බටේ කිරිල්ල ගෙඩියක් හුවා අච්චු කූරෙන් එය අඩක් දුර තල්ලු කර කපිටන්වරයා දෙසට මෑණීය. අනේ වෙඩි තියන්න එපා ඩෙබෝ. ඕක වැදුනම පුපුරු ගහනවා. දැන් විශාල කේන්තියක් හිතේ තියාගෙන දෙවාගේ තාත්තා කපිටන්වරයාගේ පපුවට බටතුවක්කුව එල්ල කර. ඊට පස්සේ කියනවා ඕකෙන් වෙඩි තියන්න එපා. පුපුරු ගහනවා මට රිදෙනවා කියලා. ඊට පස්සේ කරන ප්‍රකාශය. එහෙනම් උඹ මගේ පුතාට වෙඩි තිබ්බේ? නෑ ඩෙවෝ නෑ. ඇයි නැත්තේ? කොළුවා සියතෙහි වූ බටතුවක්කුව කපිටන්ගේ පපුවට එල්ල කළේ. අනේ ඩෙවෝ තියෙනවනම් කකුලට තියපන්. දැන් ඊළඟ ආත්ම භාවයේදී කෙටි කතා කරුවා කියනවා කපිටන්වරයා ජීවිතය යදිනවා ආයාචනා කරනවා එවාගේ තාත්තගෙන් තමන්ට දඬුවම් කරන්න එපා කියලා. කකුලට නෙවෙයි. උඹේ ඔලු ගෙඩියට තියන්න ඕනේ. උඹ දන්නවද මම ඌව හදපු අමාරුව? ඌට අම්මෙක් හිටියෙත් නෑ. වෙන කවුරුත් හිටියෙත් නෑ. හන්දියේ මුට්ට කර ගහලා මන් ඌව හැදුවේ. උඹ ඌව එක ඇඟිල්ලකින් මරලා දැම්මා. ඇයි උඹ ඌව මැරුවේ? මේ ප්‍රකාශය ඉතා ප්‍රබල ප්‍රකාශය තමයි මේ කැරලි වලින් මියගිය තරුණයන්ගේ දරුවන්ගේ දෙමාපියන්ගේ හදවතේ දෝන්කාරය තමා කෙටි කතා කරුවා මේ ලියන්නේ. එතකොට කෙටි කතා කරුවා සොකිය ආකෘතියේදී දෙවන අර්ධය මේ වෙනුවෙන් තෝරගෙන කෙටි කතාව නිමා කරන්න කලින් කතා නායකයාගේ ඊළඟ ආත්ම භාවයේදී මේ කැරලිකාර තරුණයාගේ පියා මුණගස්වමින් ඇති කරන සංවාදය මේ කෙටි කතාවේ ජීවන දෘෂ්ටිය ප්‍රබල විදිහට ඉස්මතු කරන අවස්ථාවක්. එතකොට එතරම්දි මේ කැරලිකාර තරුණයා එහෙමත් නැත්නම් මේ නිර්ධන පාන්තික දරුවව පෝෂණය කරන්න, ඔහුව හදන්න වඩන්න, ඔහුව ජීවත් කරවන්න දෙමාපියන් දරන උත්සාහය පිළිබඳව කෙටි කතා කරුවා කියනවා. උඹ දන්නවද මම ඌව හදපු අමාරුව? ඌට අම්මෙක් හිටියෙත් නෑ. වෙන කවුරුත් හිටියෙත් නෑ. හන්දියේ මුට්ට කරගහලා මන් ඌව හැදුවේ. උඹ ඌව කැඟිල්ලකින් මරලා දැම්මා. ඒ නිසා නීතියට වැරදිකාරයෙක් වුණත්, සමාජ ක්‍රමයට ද්‍රෝහියෙක් වුණත්, රජයකට කැරලිකාරයෙක් වුණත් දෙමාපියන් ඒ පුද්ගලයා දරුවෙක්. ඒ නිසා අම්මා කෙනෙකුට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවා සම්බන්ධයෙන් දරන ආකල්පය අනෙක් කවර ආකල්පයකටවත් සම කරන්න බෑ. ඒ නිසා මේ වෙහෙස මහන්සිය පිළිබඳව මේ පියා පාපොච්චාරණය කරනවා. එතකොට කෙටි කතා කරුවා මෙතනින් මේ පාපොච්චාරණය ඉදිරිපත් කරනකොට අපිට මතක් වෙන්නේ යුද්ධයකදී මියදෙන දරුවන්ගේ දෙමාපියන්ගේ හදවතේ වේදනාව. පහුගිය කාලේ යුද්ධයේදී හමුදාව අතින් ත්‍රස්තවාදීන් මේ දෙපාර්ශවයේම මිය ගියා. 80 දශකවලදී කැරලිකරුවන් අතින් හමුදාවේ සමාජිකයනු හමුදාව අතින් කැරලි කණ්ඩායම් වල සමාජිකයනුත් මිය ගියා. එතකොට මේ දෙපාර්ශවයෙන්ම මිය ගියේ කාගේ හෝ මවකගේ පියෙකුගේ දරුවෙක්. ඒ නිසා
යුද්ධයේදී පළවෙනි වෙඩිඋණ්ඩ එල්ල වෙන්නේ මනුෂ්‍යත්වය. ඒ නිසා යුද්ධවලට ශිෂ්ට සම්පන්න සමාජයක් බයයි. යුද්ධවලින් මනුෂ්‍යත්වය ඝාතනයට ලක් වෙනවා. ඒ අනතුරු ප්‍රකාශය මේ බව වඩා තහවුරු කරනවා. මෙවර කොළුවායම ප්‍රශ්න නැගුවේ කෝපයෙන් නොව ඉවසුම් නොදෙන වේදනාවකිනි. කැරලිකාර තරුණයාගේ පියා අහනවා, එහෙනම් කවුද අතන පස් කාගෙන මැරිලා හිටියේ? ඒ මගේ පුතා ඩෙවෝ. ඒ මගේ පුතා. මේ තමා කෙටි කතාවේ ඉස්මතු වෙන උත්තුංග මානවවාදී පණිවිඩය. ඒ තමා ලෝකෙ කොතන ජාතියක් පදනම් කරගෙන හරි ආගමක් මූලික කරගෙන හරි ඇතිවන යුද්ධවලදී මිය දෙන්නේ අහිංසක අසරණ දෙමාපියන්ගේ දරුවෝ. එහෙමත් නැත්නම් තව විදිහකට කියන්න පුළුවන් ලෝකේ කොතනක යුද්ධයක් පැවතුනත් ඒ යුද්ධයේදී මැරෙන්නේ අපේ දරුවෝ. ඒ නිසා යුද්ධවලින් තොර ලෝකයක්, බෝම්බවලට තුවක්කු වලට ආදරය කරන සමාජයක් වෙනුවට මනුෂ්‍යත්වයට වටිනාකමක් දෙන සමාජයක් මේ නිර්මාණකරුවා අපේක්ෂා කරනවා. එවන් උසස් චින්තනයකින් හෙබි ශිෂ්ට සම්පන්න ලෝකයක්, වඩා සුබවාදී ලෝකයක් බිහිවීම කෙටි කතා කරුවාගේ පරමාර්ථය. කෙටි කතාව අවසන් කරනවා මේ විදිහට. සටන විනාඩි කිහිපයකට වඩා නොපැවතිනි. කපිතාන් යුද්ධෙන් වැටුණු පසු සෙබළුන් මෙහෙය වූ ලුතින සතුරන් වැටලීම පිරිසට පවරා තම නායකයාසල දන ඔබා ඔහුගේ නාඩි පිරික්සීය. ගැස්මක් තබා ගැස්මක සේයාවකුදු එහි නොමැති බව ඒත්තුගත් ඔහු කුණුහරුපයක්ද කියමින් මැෂින් තුවක්කුව අතටගෙන නැගී සිටියේ මිනිස් සංහාරයකදී මේ චේතනාවෙනි. කපිතාන්වරයාගේ මරණයෙන් පසුව ඒ තනතුර ඊළඟ නිලයේ සිටින ලුතිනල්වරයා විසින් බාරගෙන යුද්ධය දිගටම ක්‍රියාත්මක වෙනවා. එතකොට ලෝකයේ ඉතිහාසයේ ඉඳලා අද වෙනකන් යුද්ධ හැමදාම පැවතුණා. හැබැයි මේ යුද්ධය තුල මනුෂ්‍යත්වය හැමදාම ඝාතනයට ලක් වුණා. මනුෂ්‍යත්වය හැමදාම පරාජයට ලක් වුණා. ඒ බව කෙටි කතා කරුවා කියනවා. එහෙත් මල කපිතාන්වරයාගේ මුහුණේ වූ ආශ්චර්යවත් සිනහව ඔහුගේ කෝපය නිවා සිත සංසුන් කළේය. ඒ අනුව කවදා හෝ දවසකදී මේ මානව සමාජය ම්ලේච්ඡත්වයෙන් තොර, ප්‍රචණ්ඩත්වයෙන් තොර, යුද්ධයෙන් තොර ලෝකයක් වේවා කියන එක සාහිත්‍යකරුවගේ මුඛ්‍ය පරමාර්ථයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ කරුණු කාරණා මේ කෙටි කතාවේ අන්තර්ගතය එහෙමත් නැත්නම් අනුභූතිය විස්තර කිරීමේදී සාකච්ඡා නොකර මේ කෙටි කතාවේ හමුදා නිලධාරියාගේ වීරත්වය පමණක් ඉස්මතු කරමින් සාකච්ඡා කිරීම කොයිතරම් අයුක්ති සහගතද කියන කාරණාව ඔබට දැන් පැහැදිලි වෙයි.